ගෙදර වැඩ ටික බලලා ඉමු. අපිට හදන්න තියෙන්නේ 9 6 අභ්‍යාසය. 9 6 දැන් එදා හිටපු කට්ටිය මේක හදලා තියෙන්නේ. එයාලට බලා ගන්න තියෙන්නේ. පුතේ නැති කට්ටිය ඒ රෙකෝඩින් එක බැලුවා. ආරයි. එමනම් ගණන් ටික හදාගෙන යන්නයි තියෙන්නේ. බලමු පළවෙනියා. පුතේ අපි හදපු ගණන් තියෙන්නේ 3න් එකට එකතු කරන්න තියෙනවා 6න් එකක්. 3න් එකට එකතු කිරීම 6න් එක බලාගෙන යමු අපි දැන්. පුතේ අපි දන්නවා 3 සහ 6 සමාන කර ගන්න ඕනේ. මම මෙයාව වැඩි කර ගන්නවා 2කින්. එමනම් දෙවරක් 3 6යි, දෙවරක් 1 2යි. පුතේ මෙතන 6න් 1යි. එමනම් හරය සමානයි 6යි, පුතේ 2යි 1යි 3යි. මම හැමතිස්සෙම කියලා තියෙනවා මේ දෙන්න හරයයි ළවයයි එකම සංඛ්‍යාවකින් බෙදෙනවා නම් බෙදන්න කියලා. පුතේ මෙයා දෙන්නම 3ෙන් බෙදිය හැකි. මේ දෙන්නම 3ෙන් බෙදුවා මෙතන 1යි. පුතේ 6ට 3 වරක් 2යි. ඔයාගේ අවසාන පිළිතුර එන්න ඕනේ 2න් එකක්. බලන්න ඊළඟ එක්කෙනා තියෙන්නේ පුතේ 4න් එකට එකතු කරන්න කියලා 2න් එකක්. හරයන් දෙක අසමානයි. අපි හරයන් දෙක සමාන කරගමු. මෙයා වැඩි කරගන්නවා මම 2කින්. එහෙනම් මෙතන 4න් 1යි. පුතේ මෙයාට එකතු වෙනවා දෙවරක් 2 4යි. එක් වරක් 2 2යි. ඔබේ පිළිතුර 4න් 3යි. යමු තුන්වෙනියට. තුන්වෙනියා 10න් 3යි 5න් 3යි. පුතේ 10න් 3ට එකතු කරන්න තියෙනවා 5න් 3ක්. ඔයා හොඳටම දන්නවා මෙතන තියෙන්නේ 5ක්. ඒ නිසා මේක වැඩි කරගන්න පුතේ 2කින්. එhmenan මෙතන එනවා 10යි, මෙතන එනවා 5යි. පුතේ 5 වරක් 2 10යි, මෙතන 6යි. ඔයාගේ උත්තරේ එනවා 10න් 11ක්. ඊට පස්සේ අපිට තියෙන්නේ පුතේ 4න් 1ට 4න් 1ට එකතු කරන්න තියෙනවා 8න් 3ක්. පුතේ මෙයාව දෙකෙන් ಗುಣ කරගත්තා නම් හරි. දෙවරක් 4 8යි, දෙවරක් 1 2යි. මෙතන 8න් 3යි. එhmenan පුතේ මෙතන එනවා 8යි 2යි 3යි 5ක්. යමු ඊළඟ එක්කෙනාට 9න් 2යි 3න් 2යි. පුතේ 9න් 2ට එකතු කරන්න කියනවා 3න් 2ක්. මෙයා 9යි මෙයා 3යි. ඔයා දන්නවා මෙයාව ගුණ කරගත්ත හැකි අපිට 3න්. එහෙමනම් මෙතන එනවා පුතේ 9න් 2යි. මෙතන 3 වරක් 3 9යි. දෙවරක් 3 6යි. ඔයාගේ පිළිතුර 9න් 8යි. ඊළඟට ඔයාට තියෙන්නේ පුතේ 7න් 2යි. 7න් 2ට එකතු කරන්න කියනවා 21න් 4ක්. ඔයා දන්නවා මේක 3ෙන් වැඩි කරගත්තා නම් හරි. චක්‍රේ දන්නවනේ. 3 වරක් 7 21යි, 3 වරක් 2 6යි. මෙතන එනවා පුතේ 21න් 4ක්. ඔයාගේ අවසාන පිළිතුර 21න් 10යි. අදපු නැති කට්ටිය හදා ගන්න ඕනේ. ඊළඟ එක G තියෙන්නේ පුතේ 12න් 3යි. 12න් 3ට එකතු වෙන්න ඕනේ 3න් 2ක්. අපි දන්නවා මේක 4ෙන් ගුණ කරන්න පුළුවන් කියලා. එහෙමනම් මෙතන එනවා පුතේ 12න් 3ක්. 3 වරක් 4 12යි. දෙවරක් 4 8යි. එහෙමනම් මෙතෙන්ට එනවා පුතේ 12න් 11ක්. 12න් 11ක්. ඊළඟ එක්කෙනා අපිට එනවා පුතේ 5න් 2ක්. 5න් 2ට එකතු වෙන්න ඕන පුතේ 20න් 11ක්. 5 සහ 20 ඔයා දන්නවා මේක ಗುಣ වෙනවා කියලා 4න්. 4 වරක් 5 20යි, දෙවරක් 4 8යි. පුතේ මෙතන 20න් 11යි. ඒ කියන්නේ ඔයාගේ උත්තරේ එනවා 20න් 19ක්. අපි ඒ ගත්තේ 20න් ඊළඟ 15න් 2යි 3න් 2යි. පුතේ 15න් 2ට එකතු වෙනවා 3න් 2ක්. මෙයා 5න් ගුණ කරගත්තා නම් හරි. එහෙමනම් මෙන්න පුතේ මෙතන එනවා 15න් 2ක්. එයාට එකතු වෙනවා 3 වරක් 5 15යි. දෙවරක් 5 10යි. ඔයාට එනවා 15න් 12ක්. පුතේ මේක මෙහෙම තිබ්බත් හරි. හැබැයි මේ දෙන්න බෙදිලා යනවා නේද 3න්. මෙයත් බෙදෙනවා 3න්, මෙයත් බෙදෙනවා 3න්. 15 3න් බෙදුවා 5යි, 12 3න් බෙදුවා 4යි.
හදපු නැති කෙනෙක් ඉන්නවා නම් හදා ගන්න විනාඩි කිහිපයක් දෙන්නම්. හැබැයි ඉක්මනින් හරි සර්. හරි පොඩ්ඩක් ඉන්න හදපු නැති කවුරු හරි ඉන්නවා නම් විනාඩියක් දෙන්නේ. හරි මම පළවෙනි ටික මකනවා. යමු ඊළඟ කොටසට. අපිට තියෙන්නේ පුතේ 15 වෙනි 2යි හරි. අපිට තියෙන්නේ 4න් 3යි. 4න් 3 සහ 20න් 3. 4න් 3 සහ 20න් 3 පුතේ 4යි 20යි. අපිට පුළුවන් මෙයාව 5න් ගුණ කළොත් ඔව් 5 වරක් 4 20යි 5 වරක් 3 15යි. මෙතන එනවා පුතේ 20න් 3ක්. එතකොට මෙයා 20යි පුතේ 15යි 3යි 18යි. දැන් අපිට පුළුවන් නේද මේ දෙන්න දෙකෙන් බෙදා ගන්න. මට පුළුවන් මේ දෙන්නම දෙකෙන් බෙදා ගන්න. 20 දෙකෙන් බෙදුවා 10යි 18 දෙකෙන් බෙදුවා 9යි. 9යි. ඔව් ඊළඟ එක පුතේ තියෙනවා 18න් 3යි. 18න් 3ට එකතු වෙනවා පුතේ 3න් 2. 18 සහ 3 අපිට පුළුවන් මේක 6න් ගුණ කරන්න. එමනම් මෙතෙන්ට ආව පුතේ 18න් 3ක් 6 වරක් 3 18යි 2 වරක් 6 12යි. එහෙනම් මෙතෙන්ට එනවා පුතේ 18න් 15ක්. අනේ මගේ පුතේ මේකත් බෙදිය හැකි 3ෙන්. මේ දෙන්නත් බෙදෙනවා 3ෙන්. එතකොට 18 3ෙන් බෙදුනා 6යි 15 3ෙන් බෙදුනා 5යි. අවසාන පිළිතුර 6න් 5ක් විදියට ගත්ත හැකි. ඊට පස්සේ තියෙන්නේ 4න් 1ට එකතු කරන්න කියනවා පුතේ 24න් 11ක්. මම එහෙනම් මේක වැඩි කරගන්නවා කෙලින්ම 6න්. එතකොට 6 වරක් 4 24යි 6 වරක් 1 6යි. මෙතන ඔයාට එනවා පුතේ 24න් 11ක්. එහෙනම් මෙතන 24න් 17යි 24න් 17යි. ඊට පස්සේ 30න් 7යි. ඊට පස්සේ තියෙන්නේ 30න් 7ක් සහ 3න් 2ක්. 30න් 7ක් සහ 3න් 2ක්. මේක කෙලින්ම වැඩි කරගත්ත හැකි පුතේ 10න්. ඔන්න බලන්න. මෙතෙන්ට එනවා පුතේ 30න් 7ක්. මෙතෙන්ට එනවා 30න් 20ක්. ඔක්කොම ඔයාට ගත්ත හැකි පුතේ 30න් 27යි. සමහර විට ඔයා මෙතනින් උත්තරේ නවත්තලා ඇති. හැබැයි මේ දෙන්නම බෙදෙනවා පුතේ 3න්. 27 3න් බෙදුවා 9යි 30 3න් බෙදුවා 10යි. ඒක ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා 2න් 1ක් සහ 16න් 5ක්. 2න් 1ක් සහ 16න් 5ක්. එහෙනම් පුතේ මේක වැඩි වෙන්න ඕනේ 8න්. මේකත් 8න්. 8 වරක් 2 16යි 8 වරක් 1 8යි. මෙතන පුතේ 16න් 5යි. එමනම් ඔක්කොම එනවා 16න් 13ක්
10න් 13ක් ඊළඟ 21න් 5යි ඊළඟ එක්කෙනා 21න් 5යි එයාට එකතු වෙනවා පුතේ 3න් 2ක් එමනම් මෙතන 21න් මේක වැඩි වෙන්න ඕනේ 7න් පුතේ මෙතන 21න් 5යි 3 වරක් 7 21යි 7 වරක් 2 14යි එමනම් ඔයාගේ අවසාන පිළිතුර 21න් 19ක් 21න් 19ක් එකතු කිරීම ටික එතනින් අවසానයි ඊට පස්සේ මම අඩු කිරීම ටිකත් මෙහෙමම හදාගෙන ඉන්නම් පුතේ කවුරු හරි හදපු කෙනෙක් ඉන්නවා අතපො නැති කෙනෙක් ඉන්නවා නම් උඩ බලාගෙන ඉන්න එපා හදාගන්න 6න් 1යි පුතේ මට මෙයා වැඩිකේ ಗುಣ කරන්න පුළුවන් 2කින් දෙවරක් 3 6යි දෙවරක් 1 2යි මෙතන පුතේ 6න් 1යි එමනම් ඔබේ පිළිතුර 6න් 1යි 4න් 3යි 2න් 1යි 4න් 3න් අඩු කරන්න කියනවා පුතේ 2න් 1ක් ඔයා දන්නවා මේක 2න් වැඩි වුණා නම් වැඩි හරි එහෙනම් මෙතන එනවා 4න් 3ක් දෙවරක් 2 4යි එක්වරක් 2 2යි ඔබේ පිළිතුර 4න් 1යි ඊළඟ එක්කෙනා 5න් 3යි 10න් 3යි පුතේ 5න් 3න් අඩු වෙන්න ඕනේ 10න් 3ක් 5න් 3න් අඩු වෙනවා 10න් 3ක් මෙහා ගුණ වෙන්න ඕනේ 2කින් දෙවරක් 5 10යි දෙවරක් 3 6යි මෙතන එනවා පුතේ 10න් 3ක් ඔබේ පිළිතුර 10න් 3යි ඊළඟ එක්කෙනා 6න් 5න් අඩු වෙන්න ඕනේ 5න් 2 3න් 2ක් 6න් 5න් අඩු වෙන්න ඕනේ 3න් 2ක් පුතේ මෙතන 3 ඒ නිසා මම මේක වැඩි කර ගන්නවා 2කින් එහෙනම් මෙතන 6න් 5යි 3 වරක් 2 6යි දෙවරක් 2 4යි ඔයාගේ පිළිතුර 6න් 1යි ඔයාගේ පිළිතුර 6න් 1යි මේකේ මම මුල් ගණන් ටික මකනවා ඊළඟ එක්කෙනා පුතේ 15න් 8යි 3න් 2යි ඊළඟ එක්කෙනා 15න් 8න් අඩු වෙනවා පුතේ 3න් 2ක් මෙයා 5න් ගුණ කරගත්තා නම් හරි මෙතන තියෙනවා 15න් 8ක් 15න් 8යි 5න් 2යි sorry 15න් 8යි 5න් 2යි තියෙන්නේ නේද 15න් 8යි 5න් 2යි එහෙනම් මේක වැඩි වෙන්න ඕනේ පුතේ 3න්නේ ආයෙනම් 5 වරක් 3 15යි දෙවරක් 3 6යි ඔයාගේ උත්තරේ 15න් 2යි 4න් 3න් අඩු වෙනවා 12න් 5ක් 4න් 3න් අඩු වෙනවා පුතේ 12න් 5ක් එහෙනම් මේක 3ෙනුයි ගුණ වෙන්නේ 3 වරක් 4 12යි 3 වරක් 3 9යි මෙතන එනවා පුතේ 12න් 5ක් මේ බලන්න ලස්සන වැඩක් වෙනවා මෙතන 12යි පුතේ මෙතන 4යි මේ දෙන්නම කැපෙනවා කාගෙන්ද 4න් 4ට 4 වරක් 1යි 12ට 4 වරක් 3යි ඒ සුළු කිරීම කරලා නැත්නම් කරගන්න අනිවාර්යෙන් ඊළඟ එක්කෙනා ගණන් ගොඩක් තියෙනවානේ 18න් 17යි 18න් 17න් අඩු වෙන්න තියෙනවා පුතේ 6න් 5ක් එහෙනම් මෙයා වැඩි වෙන්න ඕනේ 3ෙන් පුතේ මෙතන ඉන්නවා 18න් 17ක් එයාගෙන් අඩු වෙනවා 6 වරක් 3 18යි 5 වරක් 3 15යි ඔයාට එනවා පුතේ 18න් 2ක් 18න් 2ක් කියලා තිබ්බත් හරි හැබැයි මේක සුළු වෙනවා නේද මේ විදියට මේ 18 2කින් බෙදුනා 9යි 2 2කින් බෙදුනා 1යි යන්න ඊළඟ එක්කෙනා පුතේ 5න් 4න් අඩු වෙනවා 20න් 7ක් එහෙනම් මේක 4න් ගුණ වුණා නම් හරි
පුතේ 4 වරක් 5 20යි 4 වරක් 4 16යි මෙතන එනවා 20න් 7ක් එමනම් ඔයාලට එනවා උත්තරේ 20න් 9යි මම එමින් මකාගෙන යනවා මං හිතන්නේ හැමෝම පුතේ මොකද ඔයා පන්තියට ආන්නේ නැහැ කියලා කියන්න බෑ මොකද හැමදාම රෙකෝඩින් එක දාන නිසා ඊළඟ එකක් බලන්න නැතුව නිකම්ම ඉන්නවා කියන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන එකයි 15න් 13යි මෙතන පුතේ 3න් 2යි මෙයා වැඩි කරගන්න ඕනේ 5න් එමනම් පුතේ 15න් 13යි හරි 5 වරක් 3 15යි දෙවරක් 5 10යි ඔබට එනවා 15න් 3ක් Okay, sir. ඊළඟට 3න් 2යි 3න් 2කින් අඩු වෙන්න ඕනේ පුතේ 12න් 5ක් 3න් 2කින් අඩු වෙනවා 12න් 5ක් මේක වැඩි වෙන්න ඕනේ 4න් එහෙනම් මේකත් 4න් 4 වරක් 3 12යි 4 වරක් 2 8යි පුතේ මෙතන 12න් 5යි මේ බලන්නකො මෙයා 12යි සුදු 8න් 5ක් 3යි මේ දෙන්නම බෙදෙනවා පුතේ 3න් එතකොට 12 3න් බෙදුනහම 4යි 3 3න් බෙදුනහම 1යි 1යි ඊළඟ එක්කෙනාටත් යම් වෙනවා ඊළඟ එක්කෙනා පුතේ අපි ගත්තේ 3න් 2යි 12න් 5යි 20න් 19යි පුතේ 20න් 19න් අඩු කරන්න කියනවා 4න් 3ක් ඔයා දන්නවා මේක ගුණ කළා නම් හරි 5න් එවනම් මෙතන 20න් 19යි එකෙන් අඩු වෙනවා 4 වරක් 5 20යි 3 වරක් 5 15යි ඔයාට එනවා 20න් 4ක් හැබැයි සුදු මේක බෙදෙනවා නේද 4න් මේ එතකොට 20 4න් බෙදුනහම 5යි 4 4න් බෙදුනහම 1යි උදේ මම මේ ටක් ගාලා හදාගෙන යන්නේ මේ ගිය සතිය හදලා හොඳටම හදලා ඉවර කරපු කොටස් උදේ මේක ಗುಣ වෙනවා 5න් එහෙමනම් මෙතන එනවා පුතේ 30න් 27යි මෙතන එනවා පුතේ 30න් 25යි ඔයාට මෙතන අවසාන පිළිතුරක් එනවා 30න් 2යි හැබැයි ඔයාට පුළුවන් මේක බෙදන්න මේක බෙදෙනවා 2කින් මේකත් බෙදෙනවා 2කින් මෙතන 15යි මෙතන 1යි ඊළඟට 4න් 3යි පුතේ 4න් 3ෙන් අඩු කරන්න කියනවා 24න් 17ක් එමින් සැරේ අඩු කරමු 4න් 3ෙන් ඒ කියන්නේ මෙයා වැඩි වෙන්න ඕනේ 6න් 6 වරක් 4 24යි 6 වරක් 3 18යි මෙතන පුතේ 24න් 17යි ඒ කියන්නේ ඔයාගේ උත්තරේ 24න් 1යි ඊළඟ එක්කෙනාට යනවා පුතේ 2න් 1යි එයාගෙන් අඩු වෙනවා 16න් 5ක් ඔයා දන්නවා මෙතන 8න් ගුණ වුණා නම් හරි කියලා 8 වරක් 2 16යි 8 වරක් 1 8යි මෙතන 16න් 5යි ඒ කියන්නේ ඔයාගේ අවසාන පිළිතුර 16න් 3යි අවසාන පිළිතුර 16න් 3යි මං යනවා තව එකකට දෙකෙන් එකයි 16න් 5යි ඔන්න දෙකෙන් එකෙන් අඩු වුණා පුතේ 16න් 5ක් මම මෙයා වැඩි කරනවා 8න් 8 වරක් 2 16යි 8 වරක් 1 8යි මෙතන 16න් 5යි ඒ කියන්නේ ඔයාගේ උත්තරේ 16න් 3යි ඊළඟ 3න් 2යි ඊළඟ 3න් 2යි එයාගෙන් අඩු වෙනවා පුතේ 21න් 9ක් මේ දෙන්නම 7න් ගුණ කරමු 7 වරක් 3 21යි 7 වරක් 2 14යි එයාගෙන් අඩු වෙනවා 21න් 9ක් ඔයාට එනවා පුතේ 5යි 14යි 14න් 9ක් 5යි 21න් 5යි නිවැරදි කරගමු ටික ටික ඉස් ගාලා වැරදි නම් නිවැරදි කරගමු මොකද ඊට පස්සේ තියෙන්නේ වගන්ති ගණන් කීපයක්
ඉවරනම් ඉවරයි කියන්න හරි නම් හරි කියන්න. හරි සර්. හරි සර්. right. කතා නැහැ නේද? යමු ඊළඟ එකට. අමල් කතා පොතකින් දෙකෙන් එකක් සඳුදා කියවීය. අමල් කතා පොතකින් දෙකෙන් එකක් සඳුදා කියවීය. අමල් කතා පොතකින් දෙකෙන් එකක් සඳුදා කියවීය. අඟහරුවාදා එම පොතෙන් තවත් හතරෙන් එකක් කියවීය. එම දින දෙකේදීම අමල් විසින් පොතෙන් කොපමණ ප්‍රමාණයක් කියවන ලද්දේද? පුතේ අමල් ඉස්සල්ලාම කියවනවා කීයෙන් එකක්ද? දෙකෙන් එකක්. ඊළඟ දවසේ කියවනවා හතරෙන් එකක්. එහෙනම් ඔක්කොම කරන්න මේක එකතු කරන්නනේ කියන්නේ. එහෙනම් පුතේ මේ දෙක අපි එමින් සැරේ එකතු කරමු. මෙයා වැඩි කර ගන්නවා දෙකෙන්. දෙවරක් දෙක හතරයි, දෙවරක් එක දෙකයි. මෙතන හතරෙන් එකයි. එහෙනම් අමල් ඔක්කොම කියවලා තියෙනවා පුතෙන් හතරෙන් තුනක්. ඊට පස්සේ හතරවෙනියා අවසාන ගාන මොකද්ද? ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. බලමු අවස්ථා දෙක. තාත්තාගේ ජූනි මාස මාසික වැටුපෙන් දරුවන්ගේ ඇඳුම් සඳහා 4න් එකක ප්‍රමාණයක්ද පොත්පත් සඳහා 12න් එකක ප්‍රමාණයක්ද වියදම් කළේය. 1. ඇඳුම් හා පොත්පත් සඳහා වැළඳම් වියදම් කළ සම්පූර්ණ මුදල. පුතේ එයා ඇඳුම් සඳහා වියදම් කරනවා 4න් එකක්. දරුවන් පොත්පත් සඳහා වියදම් කරනවා 12න් එකක්. එහෙනම් මේක වැඩි කරගන්න ඕන පුතේ 3න්. මෙන්න 3 වරක් 4 12යි, 3 වරක් 1 3යි. මෙතන එනවා පුතේ 12න් එකක්. එහෙනම් ඔයාගේ උත්තරේ 12යි, 3යි, 1යි, 4යි. සුදු පුතේ මේක සුළු කරන්න පුළුවන්. මෙයා බෙදෙනවා 4න්, මෙයාත් බෙදෙනවා 4න්. එහෙනම් 12 4න් බෙදුවා 3යි, 4 4න් බෙදුවා 1යි. 3න් 1යි. ඒ හතරවෙනි ගානේ පළවෙනි අවස්ථාව, හතරවෙනි ගානේ දෙවෙනි අවස්ථාව. පුතේ හතරවෙනි ගානේ දෙවෙනි අවස්ථාවට යම් මොකක්ද කියන්නේ? පොත්පත් වලට වඩා ඇඳුම් සඳහා මාසික වැටුපෙන් කවර භාගයක් යෙදවීද? ඒ කියන්නේ මේ හතරෙන් එකෙන් අඩු කරන්න පුතේ මේ 12න් එක. එතකොට ඔයාට උත්තරේ එනවා. ඒත් මේක වැඩි කරගන්න ඕනේ 3න්ම තමයි. 3 වරක් 4 12යි, 3 වරක් 1 3යි. පුතේ මෙතන එනවා 12න් එකක්. එhmenan මෙහා එනවා පුතේ 12න් දෙකක්. එහෙනම් පුතෝ මේක බෙදන්න වෙනව නේද දෙකෙන්? බෙදෙනවනේ දෙකෙන්. 12 දෙකෙන් බෙදුනා 6යි, 2 දෙකෙන් බෙදුනා 1යි. 6න් 1යි. ඔන්න ඔය විදිහට දීර්ඝ පාඩමක් අද ඉවර වෙනවා. ඊට පස්සේ බොහොම සරල චූටි පාඩමක් පටන් ගන්නවා. ඊට පස්සේ බොහොම ලොකු දිග පාඩමක් පටන් ගන්නවා.
අනේ පුතේ ඉවර කරගෙන පොඩ්ඩක් කතා කරන්න ඉවර නම් ඉවරයි කියන්න නැත්තම් නැහැ කියන්නේ මම කතා කරන්න නැත්තම් එහෙම මම දන්නේ නැහැනේ විනෝදය. ඔයා සද්ද නැතුව ඔතෙන්ට වෙලා ඉන්නවා මම සද්ද නැතුව මෙතෙන්ට වෙලා හිටියොත් නිකම්ම කවෙනාස් වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා පුතේ ඔයාලා ලියනවද ලියලා සද්ද නැතුව ඉන්නවද? ලියලා ඉවර නම් ඉවරයි කියන්න. ලියලා ඉවර නම් ඉවරයි කියන්න. හරි සර්. ලියලා ඉවර නම් ඉවරයි කියන්න. හැමතිස්සෙම එක්කෙනෙක් විතරයි හරි හෝ වැරදි හෝ හරි නම් හරි කියන්නේ. උදේ මේක පන්තියක්. ඔයාලා උදේට වෙලා මොනවත් නොකර සද්ද නැතුව නිකන් ඉඳලා පන්තියේ ඉන්න ඕනේ නෑ. ඔයාලා ලියලා ඉවර නම් ඉවරයි කියන්න ඕනේ. වැඩේ ඉවර නම් ඉවරයි කියන්න ඕනේ. ඒක ඒ විදිහට කතා බහ කරලා ගියේ නැත්තම් අපි දන්නේ නෑනේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මම තව චුට්ට වෙලාවක් ඉන්නම්කෝ ආයේ ඉවරක් කෙනා ඉන්නකෝ බලන්න. දැන් මේගොල්ලෝ මේ ලියන ගමන්ද සද්ද නැතුව ඉන්නේ. එහෙම නැත්තම් නිකන්ද සද්ද නැතුව ඉන්නේ. ඔයාලා සද්ද නැතුව ඉන්න තාක්කල් පුතේ මාත් ඉන්නවා මේ. මම දන්නේ නැහැ දැන් ඇයි ඔයාලා කතා නොකරන්නේ. දැන් ඉවරද? තාම ලියනවද? එහෙම නැත්නම් මම වීඩියෝ එක ඔන් කරන්න කියනවා පුතේ වෙන කරන්න දෙයක් නැහැ. ඔන් කරලා ඔයාලා ලියප් එක පෙන්නන්න කියනවා. තම විනාඩි 5ක් ඇතුළත ඒ තීරණය ගන්න. මගේ එකේ නම් කැමරාව නැහැ. හරි වා හරි. ඒක අනිත් පැයේ තියෙනවනේ. ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. right පුතේ භාග කියන මහා විශාල පාඩම ඔන්න ඔය ආකාරයට උතනින් අවසන් වෙනවා. දැන් ලස්සන ලේසි පාඩමක් ඊළඟට එන්නේ. අපි සාමාන්‍යයෙන් අලුත් මාතෘකාවක් ලියන්නේ අලුත් පිටුවක. හරි. ලියා ගන්න අලුත් මාතෘකාව අලුත් පිටුවේ ලියා ගන්න අලුත් මාතෘකාව අලුත් පිටුවේ මොකද්ද මාතෘකාව? තේරීම ලියා ගන්න අලුත් පිටුවක අලුත් මාතෘකාව තේරීම. ඔය මේ පාඩමේ ගොඩක් ලියන්න තමයි තියෙන්නේ පුතේ. තේරීම හරි සර්. හරි සර්. දැන් තප්පරයක් අහගන්න. දැන් බලාගන්න. මේක ලියන්නම තමයි තියෙන්නේ පුතේ. මම මෙතන ලියනවා ගෝවා. මෙතන මම ලියනවා රම්බුටාන්. ඉස්සලා අහගන්න. මම ලියනවා කැරට්. මම ලියනවා රාබු. මම ලියනවා නෝකෝල්. මම ලියනවා ඇපල්. මම ලියනවා මිදි. මම
මන් ලියනවා ලාවුලු මන් ලියනවා වට්ටක්කා මන් ලියනවා බටු මන් ලියනවා මිදි ඇති සර් මිදි දෙකක් ලිව්වා. මිදි දෙකක් ලිව්වද කො ආවෝ මිදි දෙකක් ගොඩාක්. කියලා මේදි දෙකක් ලියලා ඉඳ මෙතෙන්ට ගමු පෙයාස් දැන් බලන්න පුතේ අපි දැන් මේ විදිහට කීපයක් ලියලා තියෙනවා ගෝවා රඹුටන් කැරට් රාහු නෝකෝල් ඇපල් මිදිලාවුළු වට්ටක්කා සහ බටු අපට පුළුවන් පුතේ මෙයාව කොටස් දෙකකට වෙන් කරගන්න එළවලු සහ පළතුරු. කොටස් දෙකකට වෙන් කරගන්න මේ මම වෙන් කරගන්නේ අපිට වෙන් කරන්න තියෙන සරලම අවස්ථාව එළවලු සහ වෙන් පළතුරු. කරන්න පුළුවන් සරලම අවස්ථාව අපිට පුළුවන් පුතේ මේක ගන්න අපිට මේක වෙන් කරන්න පුළුවන් පුතේ එළවලු තමයි එළවලු අනිත් එක්කෙනා පළතුරු. පළතුරු එළවලු සහ පළතුරු විදිහට මේක මට කොටස් දෙකකට වෙන් කරගත්ත හැකි මෙයාගේ විශේෂ ලක්ෂණ අනුව එහෙනම් කණ්ඩායමක් තමයි ගෝවා ඊළඟ එකට අපිට ගත්ත කැරට්. කැරට් රාබු. අපිට ගත්ත හැකි රාබු ඊළඟ එකට නෝකෝල්. ගත්ත හැකි නෝකෝල් ආය අපිට ගත්ත වට්ටක්කා. ඉතින් වට්ටක්කයි බටුයි ගත්ත හැකි වට්ටක්කා සහ බටු ඊළඟට අපිට දෙන්න පුළුවන් නේද පුතේ රඹුටන් මේ රඹුටන්. රඹුටන් ඊළඟට අපිට ගත්ත කැරට් රම්බෑ ගෝවා ඇපල් පුළුවන් මිදි, ඊට පස්සේ මිදි ලාවුලු. ඊට පස්සේ ලාවුලු අපිට ලාවුලු ගත්ත හැකි බටු බෑ පෙයාස් ගත්ත හැකි පෙයාස් ඔන්න ඔය විදිහට පුතේ යම් කාණ්ඩායමක් විශේෂ ලක්ෂණ අනුව තවත් කොටස් වලට වෙන් කරගත්දී අන්න ඒකට තමයි අපි කියන්නේ පුතේ තේරීමක් කියලා. පොඩ්ඩක් ඉන්න මම තව එකක් ගන්නම්. මම ගන්නවා පුතේ කොටියා. මම ගන්නවා මුවා. මම ගන්නවා ගවයා. මම ගන්නවා සිංහයා. මං ගන්නවා සිංහයා මෙයාට මං කියනවා උකුස්සා මං කියනවා ගෝනා මං කියනවා හාවා මං කියනවා අලියා ඊට පස්සේ අපි ගම්මු සිංහයා අපි ගන්නවා තව සිංහයා උකුස්සා කොටියා මුවා සිංහයා උකුස්සා කොටියා මුවා මම ගන්නවා චීටා ආයේ මම ගන්නවා වෘකයා ඇති පුතේ මම මෙහෙම කණ්ඩායම් දෙක කට්ටියක් කියලා ඉන්නවා ඒ තමයි කොටියා මුවා ගවයා සිංහයා උකුසා ගෝනා හාවා අලියා චීටා සහ වෘකයා මට මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරගත්ත හැකි මට මේක කොටස් දෙකකට වෙන් මස් කන මස් නොකන මාංශ ඒකට අපි ලස්සන වචන දෙකක් කියනවා මාංශ භක්ෂකහම අපි කියනවා මාංශ භක්ෂක හා ශාක භක්ෂක අපිට පුළුවන් මේක ගන්න පුතේ මාංශ භක්ෂක එක පැත්තකට දානවා මාංශ භක්ෂක අනිත් පැත්තට අපි දානවා පුතේ ශාක භක්ෂක මාංශ භක්ෂක සහ ශාක භක්ෂක නම් මාංශ භක්ෂක ගොඩට මට දැම්ම හැකි පුතේ කොටියා ගවයා බෑ සිංහයා උකුස්සා සහ වෘකයා චීටා උකුස්සා වෘකයා සහ චීටා අනිත් පැත්තට මට ගත්ත හැකි පුතේ මුවා ගවයා සිංහයා උකුස්සා ගෝනා හාවා අලියා සහ අලියා ඔන්න ඔය විදිහට පුතේ දැන් මම මේ කාණ්ඩ දෙකකට වෙන් කළේ. ඒකට කාණ්ඩ කීපයකට වෙන් කරන්න වෙන අවස්ථා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට විශේෂ ලක්ෂණ අනුව කාණ්ඩ වලට වෙන් කිරීම තමයි අපි පුතේ තේරීමේදී සිදු කරන්නේ. ලියන්න මෙහෙම
තේරීම කියලා ලියලා ලියන්න මෙහෙම යම් සමූහයකට අයත් යම් සමූහයකට අයත් යම් සමූහයකට අයත් හරි සර්. දේ යම් සමූහයකට අයත් දේ හරි. ඒවායේ ඇති විශේෂ ලක්ෂණ අනුව ඒවායේ ඇති විශේෂ ලක්ෂණ අනුව හරි සර්. විශේෂ ලක්ෂණ අනුව කොටස් වලට වෙන් කිරීම කොටස් වලට වෙන් කිරීම කොටස් වලට වෙන් කිරීම හරි සර්. තේරීම යටතේ සිදු කරයි යටතේ සිදු කරයි හරි සර්. සර් මුල ඉඳලා කියන්න. ආරයිට් මං කියන්නම් යම් සමූහයකට අයත් දේ යම් සමූහයකට අයත් දේ සරින් සරේ එකින් එකට හරි හරි කියලා කියන්නත් එපා. එතකොට අනිත් අයට ඒක ඇහෙන්නේ නැතුව යනවා, ඇහෙන්නේ නැතුව යනවා, පේන්නේ නැතුව යනවා. යම් සමූහයකට අයත් දේ එහි ඇති විශේෂ ලක්ෂණ අනුව එහි ඇති විශේෂ ලක්ෂණ අනුව කොටස් වලට වෙන් කිරීම එහි ඇති විශේෂ ලක්ෂණ අනුව කොටස් වලට වෙන් කිරීම එහි ඇති විශේෂ ලක්ෂණ අනුව කොටස් වලට වෙන් කිරීම එහි ඇති විශේෂ ලක්ෂණ අනුව කොටස් වලට වෙන් කිරීම තේරීම යටතේ සිදු කරයි තේරීම යටතේ සිදු කරයි තේරීම යටතේ සිදු කරයි තේරීම යටතේ සිදු කරයි right බබා දැන් ලස්සනට මේ දෙන්නව ලියා ගන්න තේරීම යටතේ සිදු කරයි එක කියලා දාලා ගෝවරා මුඩා රාබුනෝ කෝල් එක දෙක කියලා දාලා කොටියා මුවා ගවයා සිංහයා එක ඉක්මනට කියලා හදිස්සියෙන් ලියන්න එපා කොහොම ලස්සනට පැහැදිලිව ලියන්න
hari sir. හරි අනිතර අවස්ථාව දෙන්න Nah sir. හරි හරි අනිත හදාගෙන යන්න දැන් නම් කාලය නිකන් ඇති වාගේ තව විනාඩි කීපයක් දෙනවා තව විනාඩි කීපයක් දෙනවා සර් බෝඩ් එක බොඳ වෙලානේ පේන්නේ. බෝඩ් එක බොඳ වෙලා පේනවා ඕ Nah sir, එහෙම අවුලක් නෑ ලොකු. ඒක නෙන්න ඔව් සර් අපිටත් එහෙමයි. බොඳ වෙලා වාගේ මට නම් එහෙම නෑ. බොඳ වෙලා වාගේ පේනවා පොඩ්ඩක් ඉන්න බලන්න එහෙමනම් ගැටලුවක් පෙන්වන්නේ නැහැ මෙහි ඉන්න බලන්න මමත් බලන්න ඇවිල්ලා
සර් එහෙම අවුලක් නැහැ. ඒක තමයි අවුලක් තියෙන විදියක් නෑ බලමුකෝ මේ කියන එක මම පොඩ්ඩක් ඇවිල්ලා බලන්න එහෙම වුණොත් එයාලගේ පුතේ මේ මේක බලන්න සර් බලන්න. right ඉන්න බලන්න ඒ එහෙම නෑ දැන් මාත් ඇතුළට ඇවිල්ලා ඉන්නේ එහෙම නෑ තමා සර්. බෝඩ් එක නම් හොඳටම පේනවා ඉතින් එහෙම පොද වෙලා වගේ කාට හරි පේනවා නම් පොඩ්ඩක් ලීව් වෙලා එන්න පුතේ ආපහු මේ සමහර ගාපු ඉරි කෑලි හරි මේ නම් පොඩ්ඩක් පේනවා හොරයි ඒ අර නිල් පාට ඔය නිසා දියක් පේනවා. ඔව් ඒ අර නිල් පාට පෑන නිසා නැත්නම් අනිත් ඒවා නම් සාමාන්‍ය විදිහටම පේනවා හරි මම ඊළඟ වතාවේ තවත් ටිකක් ලොකුවට ලියන්නම්කෝ අවුලක් තියෙනවා නම් ලීව් වෙලා එන්නකෝ ගිහින් එක්කෙනෙක් ගියා. දෙන්නෙක් ගියා. හරි පුතේ මම තව එකක් ගන්නවා බලන්න දැන් ආවා. මම තව සරල එකක් ගත්තා මේ බලන්න දැන් පුතේ මෙතන අපිට වෙන් කරගන්න දැන් අපිට අකස් ගාලා බලන්න ඕනේ මෙයාව වෙන් කරගන්නේ මොනවටද මෙයාව වෙන් කරගන්නේ කොහොමද කොයි විදිහටද මෙයාව වෙන් කරගන්නේ ඔන්න ඔය ටික අකුරුයි ඉලක්කම්. ඕනේ අකුරු සහ ඉලක්කම්. අපිට පුළුවන් මේක වෙන් කරගන්න කොටස් දෙකකට අපිට පුළුවන් මේක වෙන් කරගන්න පුතේ කොටස් දෙකකට මේ විදිහට මම අකුරු එක සහ කොටසක් ගන්නවා අකුරු මම එක කොටසක් ගන්නවා පුතේ අකුරු අනිත් කොටස ගන්නවා මොලක්කම්ද ඉලක්කම් දැන් එමින් සැරේ අපි පුරෝගන යමු අකුරු වෙනුවට මට ගත්ත හැකි පුතේ ආ න ය ඉලක්කම් වෙනුවට මං ගන්නවා පුතේ 8 සර් එක 8 7 3 4 2 8 7 3 4 2 1 right ඔන්න ඔය විදිහට අපිට කොටස් දෙකකට වෙන් කෙරිය හැකි එකක් ගමු පුතේ මම ඇහුවොත් පමණක් උත්තර දෙන්න නැත්නම් එහෙම අනිත් අයට පේන්නේ නැතුව යනවා සරේ එක්කෙනෙක් මයික් ඔන් වෙද්දී හරි සර්.
අනේ සර් ආයෙ පේන්නේ නැතුව ගියා. දැන් පේන්නේ නැද්ද? දැන් හරි සර්. right. ඒක තමයි පුතේ. අකුරෙන් අකුරට කියවන්න එපා. ඔය ප්‍රශ්න ඇති වෙනවා. මම ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තර දෙමු. ඔයාලා ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ ප්‍රශ්නයක් අහන්න. අපි මේකෙදි ටිකක් කල්පනාවෙන් වැඩේ කරගෙන යන්න ඕනේ. පන්තියේදී වාගේ නෙමෙයි, පන්තියේදී නම් 10 15 දෙනාම එකට කෑ ගැව්වොත් ප්‍රශ්නයක් නැහැ. ඉවරයි කියන්නේ. හයි සර්. ඒක කියන්න අමතක. හරි සර්. right. හරි සර්. මම දැන් ඔයාලට එකක් දෙනවා. ඔයාලා ඒ අදාළ කාණ්ඩ දෙක වෙන් කරගෙන ගාන හදන්න ඕන. ඔයාලම කාණ්ඩ දෙකක් වෙන් කරගන්න. කාණ්ඩ දෙකක් වෙන් කරගෙන ගාන හදාගෙන යන්න. එතකොට මම බලන්නම් මේ කාණ්ඩ දෙක හරිද ඔයා වෙන් කරපු. කොයි විදිහටද ඔයා වෙන් කළේ කාණ්ඩ දෙක. අපි දැනට කාණ්ඩ දෙකකට වෙන් කරගෙන යන්කෝ. શબ્ද නැතුව ගාන හදන්න ඊට පස්සේ අපි බලමු වැඩේ හරිද කියලා. සර් ඕකෙදි කරන්න මොකක්ද? ඇහුනේ ඕකෙදි කරන්න මොකක්ද? මොකද පුතේ? ඕකෙදි කරන්න මොකක්ද? මේකෙදිත් ඔයාට මේකේ හිතන කාණ්ඩ දෙකක් වෙන් කරගන්න. කොයි විදිහටද මේකේ කාණ්ඩ දෙක වෙන් කරගන්න පුළුවන්. ඉලක්කම් ටිකක් තියෙන්නේ. නමුත් ඔගේ කාණ්ඩ දෙක වෙන් කෙරියගේ. හරි ඔයා හදන්න. ඔයා හදන්න. හදලා මම හැදුවට පස්සේ බලන්න ඔයා හරි විදිහට කාණ්ඩ දෙක වෙන් කරගත්තා. මේ මොකද්ද ඔය පැත්තේ තියෙන ඒවා සර් පේන්නේ නැහැ බෝඩ් එකේ ස්ක්‍රීන් එකට පේන්නේ. ඈ? පැත්තේ තියෙන ටික එක අර 30 උඩ මේදලා බැලුවොත් 35ට පස්සේ 14යි 14 විතරයි පේන්නේ. 14 විතරයි පේන්නේ. ඔව්.
පේනස උද්දන් පෙවුනා හරි ඒ ටික දැන් අමතක කරලා දාන්නකො පුතේ ආ දැන් මේ ටිකත් එක්ක යන්නකො වැඩේ එක කෙනා එක එක ඒවා කියන්නේ ඉස්සලා අපූර්වට ඒ ටික පෙවුනානේ ඒ ටික නොපෙනී තියෙන විදිහක් නැහැ බෝඩ් එකෙන් එහෙම් පිටින්ම දැන් සර් දැන් ඔය ටික විතරයි පේන්නේ එතනින් එහා තියෙන ඒවා පේන්නේ මේ ටික පේන්නේ නැහැ නැහැ. ඔව් ඔය සර්ගේ අත පේන්නෙත් නෑ මේ පැත්තේ තියෙන සර්ගේ අතේ ඔය නූලක් බෙදලා තිබ්බ එතනින් එහා පේන්නේ ආ දැන් පේනවනේ දැන් හදන්නකො හා සර් සර් හැබැයි කැමරාව ඒ පැත්තට කරොත් නම් පේන්නේ ඔයාට දැන් ඔක පේනවනේ ඔයා දැන් හදන්න දැන් මෙතනින් එහා අනිත් අයට පේන්නේත් නැද්ද පේනවස ඒ තමයි මම මේ අදාළ ප්‍රමාණය අරන් තියන්නේ හරියටම මෙන්න මෙතෙන්ට එනකම් මේ මෙතෙන්ට එනකම් පේනවා හරියට මෙන්න මෙතෙන්ට එනකම් පේනවා මම මේ ඇඟිල්ල තියලා තියෙන්නේ ඔක දැන් බෝඩ් එක ඉවර වෙන්නේ එතනින් අකමන්නේ දැන් මම ওই ප්‍රමාණය ලියන්නම්කෝ ඉතින් මේ පැත්ත එක මම මකනවා
මේක කොහොමද අපි කොටස් දෙකකට වෙන් කරන්නේ? පුතේ මේක අපි කොටස් දෙකකට වෙන් කරගත්ත හැකි. මේක එකක් තමයි පුතේ ඉලක්කම් දෙකක්. මේ පැත්තට ලියන්න බෑනේ අර හරියට පේන්නේ නැහැ කිව්වනේ. පුතේ එකක් ගත්ත හැකි ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යා. ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යා කියලා එක කාණ්ඩයකුත් තව එකක් ගත්ත හැකි පුතේ ඉලක්කම් තුනක් ඇති සංඛ්‍යා. අනිත් එක ගත්ත හැකි ඉලක්කම් තුනක් ඇති සංඛ්‍යා. ඉලක්කම් තුනක් සර් ඇති මාව එක සැරේ අයින් වෙලා එන්න හදද්දී අර ප්ලීස් මොකක් දෙකක් වැටෙනවා. දැන් ආවනේ හරි. ආ. පුතේ අපිට ගත්ත හැකි ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යා කියලා එකක්. අනිත් එක අපි ගත්ත හැකි ඉලක්කම් තුනක් ඇති සංඛ්‍යා. ඔය විදිහට අපිට ඕක කාණ්ඩගත කරගන්න පුළුවන් පුතේ. ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යා සහ ඉලක්කම් තුනක් ඇති සංඛ්‍යා. එතකොට මට ගත්ත හැකි මෙතන 42යි 35යි 38යි 13යි 43යි 68යි ආපහු 48යි 32යි නැවතත් තියෙනවා 48ක්. ඊට පස්සේ ඉලක්කම් තුනක් ඇති ගත්ත හැකි පුතේ 325යි 128යි 139යි 430යි. ඊට පස්සේ 138යි සහ 328යි. එතකොට අපිට ඔක කාණ්ඩ දෙකකට වෙන් කරගත්ත හැකි පුතේ ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යා ඉලක්කම් තුනක් ඇති සංඛ්‍යා විදිහට. මම තව එකක් දෙන්නම්. මට ඒ ටික වෙන් කරලා දෙන්න. පට ගාලා වෙන් කරලා දෙන්න. ඔයාම තෝරගෙන කොටස් 3කට බෙදන්න. කොටස් 3කට යන්නේ මේක. මේ කොටස් 3කට යනවා. නැව, ලොරිය, අහස් යානය, පාරුව, ජෙට් යානය, රුවල් නැව, යතුරුපැදිය, බෝට්ටුව, රොකට්ටුව, වායු බැලූනය. ගොඩබිමේ යනවා. තමන්ගේ වැඩේ තමන් කරන්න. වායු බැලූනය ආය ගත්ත හැකි හෙලිකොප්ටරය. ත්‍රිරෝද රථය. පාපැදිය. ඔය ටික දාලා දෙන්න කොටස් 3කට මට. ඔය ටික දාලා දෙන්න කොටස් 3කට.
ඉවරලා ඉවරයි කියමු. තව විනාඩි කිහිපයක් වෙනවා. තාම ඉවර නෑ. නෑ. හරි. දැන් ඇති කාලය. හරි. බුදුහාමුදුරේ මේ මැසේජ් තියෙන 20 ගානක් ඒ මොනවද? එකින් එකට හරි හරි කියලා දාලා. හරි. උපේ මේ බලන්න. මට මේක කොටස් 3කට වෙන් කරගත්ත හැකි. ගොඩ බිම ගමන් කරන
ගොඩබිම ගමන් කරන තව එකක් ගත්ත හැකි මට පුතේ ජලයේ ගමන් කරන තව එකක් ගත්ත හැකි මට ජලයේ ගමන් කරන ජලයේ ගමන් කරන තව එකක් ගත්ත හැකි ගුවනේ ගමන් කරන එතකොට මගේ අවස්ථා තුන පුතේ ගොඩබිම ගමන් කරන ජලයේ ගමන් කරන සහ ගුවනේ ගමන් කරන මම මේක වෙන් කර ගන්නම් ඉස්සලාම මේ විදියට පුතේ ලෝරිය ආස්‍යානේ බෑ පාරුව බෑ ජෙට් යානේ බෑ රුවල් නේ බෑ යතුරු පැදිය බෝට්ටුව බෑ රොකට්ටුව බෑ වායු බැලුනේ බෑ ත්‍රිරෝද රථය ඊට පස්සේ ගත්ත හැකි පුතේ පා පැදිය ඔන්න එයාව ගත්තා හරිද ඊට පස්සේ මම ගන්නවා ජලයේ ගමන් කරන නැව ගත්ත හැකි අපට නැව ගත්ත හැකි ලෝරිය බෑ ආස්‍යානේ බෑ පාරුව ගත්ත හැකි පාරුව ජෙට් යානේ බෑ රුවල් නැව ගත්ත හැකි රුවල් නැව ඊට පස්සේ මට ගත්ත හැකි යතුරු පැදුව බෑ බෝට්ටුව ගත්ත හැකි ඊට පස්සේ රොකට්ටුව බෑ වායු බැලුනේ බෑ හෙලිකොප්ටරේ බෑ ඔච්චරයි පුතේ මෙන්න මම ගත්තා ජලයේ ගමන් කරන මෙන්න ජලයේ ගමන් කරන ඊට පස්සේ මම ගන්නම් ගුවනේ ගමන් කරන කට්ටිය මම හිමින් සැරේ ගන්නම් පිළිවෙලට පුතේ නැව බෑ ලෝරිය බෑ අහස් යානය ඊට පස්සේ පාරුව බෑ ජෙට් යානය රුවල් නැව බෑ යතුරු පැදිය බෑ බෝට්ටුව බෑ රොකට්ටුව අපට පුළුවන් රොකට්ටුව වායු බැලූනය හෙලිකොප්ටරය ඔන්න ඔය විදිහට පුතේ ඔය පාඩමේ කතන්දරේ ඕක තමයි හරි ඕකෙදි සිද්ධ වෙන්නේ අපි ද්‍රව්‍ය සමූහය අරන් එයාව අපි කාණ්ඩවලට වෙන් කරගන්න එකක් කරන්නේ හරි right අපි ඔය පාඩමේ මේක ඉවර කරගන්න තව එකක් තියෙනවා හදන්න ඉවරයි සර් right මෙන්න මේ ටික ලියා ගන්න මම මේක නැව ලෝරිය ආස්‍යානේ බෝට්ටුව මකනවා එක 7න් 4 56 34 7න් 3 25 7න් 1 9න් 5 15 9න් 4 18 65 සහ 9න් 1 65 සහ 9න් 1 පුතේ ඕක කොටස් 4කට වෙන් කරලා දෙනවා මම කොටස් 4කට ඔයා ඒ කොටස් 4ට මේගොල්ලන්ව ඇතුළත් කරන්න කොටස් 4කට වෙන් කරලා දෙනවා කොටස් 4කට ඇතුළත් කරන්නයි තියෙන්නේ මෙන්න මගේ පළවෙනි කොටස මෙන්න මගේ දෙවෙනි කොටස හැමතිස්සෙම මේ විදිහට කොටස් පුතේ කොටු කරලා හරි රවුන්ඩ් කරලා හරි දක්වන්න මෙන්න මගේ තුන්වෙනි කොටස
මෙන්න මගේ හතරවෙනි කොටස මට මෙතෙන්ට ගත්ත හැකි පහේ ගුණාකාර හරය හත වූ භාග තව එකක් ගත්ත හැකි හරය 9 වූ භාග තව එකක් ගත්ත හැකි දෙකේ ගුණාකාර ඔන්න වැඩි බලන්න පුරවලා දෙන්න මට ඕක ඔව් පිස්සෙක් වගේ මැසේජ් දාලා දෙන්නේ ඕකේ 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 කී සෙල්ලමකට ගන්න නම් එපා පුතේ මේ වැඩේ ඈ ඉවරයි කියමු ඉවරයි කියන්නේ විනාඩි දෙකක් දෙනවා
ඉවරයි සර්. ඉවරයි සර්. right ඉස්සලාම අහනවා පුතේ පහේ ගුණාකාර අපිට ගත්ත හැකි ගොඩක් නෑ අපිට ගත්ත හැකි 25 ආපහු 15 අනේ දෙන්නයි 25 සහ 15 ඊට පස්සේ හරය හදපු භාග 7න් 4යි 7න් 1යි 7න් 3යි එච්චරයි 7න් 4යි 7න් 1යි 7න් 3යි 7න් 4යි 7න් 1යි 7න් 3යි ඊට පස්සේ හරය 9 වූ භාග හරය 9 වූ භාග ගත්ත හැකි පුතේ 9න් 5යි 9න් 4යි 9න් 1යි 9න් 5යි 9න් 4යි 9න් 1යි ඊට පස්සේ දෙකේ ගුණාකාර දෙක දෙකේ ගුණාකාරයක් දෙකෙන් බෙදෙනවා 56 දෙකෙන් බෙදෙනවා 34 දෙකෙන් බෙදෙනවා 18 දෙකෙන් බෙදෙනවා එච්චරයි 18 දෙකෙන් බෙදෙනවා ඔන්න ඔය විදියටයි ඒක කාණ්ඩගත වෙන්නේ හරි පුතේ ඔයා ගෙදරදී පාඩම ඉවර නෑ 10ක අභ්‍යාසයේ ඔයා ගෙදරදී හදන්න ඕනේ 10ක අභ්‍යාසයේ පළවෙනි ගාන දෙවනි ගාන පළවෙනි ගාන සහ දෙවනි ගාන තුන්වෙනි ගාන අපි හදලා තියෙන්නේ පළවෙනි ගාන සහ දෙවනි ගාන එතකොට ඔය පාඩම ඉවරයි චූටිම චූටි පාඩමක් හරි චූටිම චූටි පාඩමක් ඔය තේරීම කියන පාඩම ඒකේ අපි තුන්වෙනි ගාන හදලා තියෙනවා 10ක අභ්‍යාසයේ ඔයා 1යි 2යි තමයි ගෙදරදී සෑදිය යුත්තේ හරි ඊට පස්සේ උතේ විශාල පාඩමක් ඊළඟට ඔයාට හම්බ වෙනවා අලුත් පිටුවක ලියාගමු ඔය වැඩ ටික ඉවර වෙලා මාතෘකාව සාධක හා ගුණාකාර සාධක හා ගුණාකාර සාධක හා ගුණාකාර ලස්සනට ලියා ගන්න අලුත් පිටුවක අලුත් මාතෘකාව සාධක හා ගුණාකාර ලියා ගන්න අලුත් පිටුවක මාතෘකාව සාධක හා ගුණාකාර සාධක හා ගුණාකාර සාධක හා ගුණාකාර උපේ පාඩමේ තියෙන පිළිවෙලට නම් නෙමෙයි මම හදන්නේ පාඩම යන්නේ මොකද පාඩමේ අවසාන වශයෙන් තියෙන කොටස මුලින්ම කතා කළ යුතුයි පාඩම ඉස්සරහට අරන් යන්න නම්
ලියන්න සාධක හා ගුණාකාරය යටතේ අනුමාතුකාවක් භාජ්‍යතාව උදේ සාධක හා ගුණාකාර කියන ප්‍රධාන මාතෘකාව යටතේ අනුමාතෘකාවක් ගන්නවා භාජ්‍යතාව साधक गुणाकार यटते अनुमातृकाවක් ගන්නවා භාජ්‍යතාව साधक गुणाकार यटते अनुमातृकाවක් ගන්නවා භාජ්‍යතාව හරි right දැන් අපි ඔතන ඉඳලා පුතේ දැන් ඔන්න ලොකු පාඩමක් මොකක්ද භාජ්‍යතාවක් කියන්නේ පුතේ භාජ්‍යතාවක් කියන්නේ මෙන්න මේකට හොඳින් තේරුම් ගන්න කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමට ඇති හැකියාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව අපි හඳුන්වනවා පුතේ භාජ්‍යතාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමට ඇති හැකියාව අපි කියනවා පුතේ භාජ්‍යතාව කොටු කරන්න බලාගෙන මෙන්න මෙහෙම ලියන්න पूर्ण संख्याවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව භාජ්‍යතාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව භාජ්‍යතාවයේ යටතේ සාකච්ඡා කරයි කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව භාජ්‍යතාවයේ යටතේ සාකච්ඡා කරයි තවත් අරු ලකුණක් දාලා ලියන්න පුතේ මෙහෙම පූර්ණ සංඛ්‍යා දෙකක් ගෙන එකක් අනෙකෙන් බෙදූ විට පූර්ණ සංඛ්‍යා දෙකක් ගෙන එකක් අනෙකෙන් බෙදූ විට පූර්ණ සංඛ්‍යා දෙකක් ගෙන එකක් අනෙකෙන් බෙදූ විට
ඉතිරියක් නොමැති නම් ඉතිරියක් නොමැති නම් පූර්ණ සංඛ්‍යා දෙකක් ගෙන එකක් අනෙකෙන් බෙදූ විට ඉතිරියක් නොමැති නම් ඉතිරියක් නොමැති නම් පළමු සංඛ්‍යාව දෙවැන්නෙන් බෙදේයයි කියනු ලැබේ. 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 පුතේ ඕක කොටු කරගන්න. පළමු සංඛ්‍යාව දෙවැන්නෙන් බෙදේයයි කියනු ලැබේ. 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 right පුතේ කොටු කරගන්න. පළමු සංඛ්‍යාව දෙවැන්නෙන් බෙදේයයි කියනු ලැබේ. පළමු සංඛ්‍යාව දෙවැන්නෙන් බෙදේයයි කියනු ලැබේ. හරි නේද? පුතේ කොටු කරගත්තාද? ඔව්. ලියන්න. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. ලියන්න. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. 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 හරි බලන්න. මේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීම. සියලු වැඩ නවත්තලා මේ පැත්ත බලන්න. උදේ සංඛ්‍යාවක එක ස්ථානයේ අගය සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිංදුව 2 4 6 හෝ 8 සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිංදුව 2 4 6 හෝ 8 වුණොත් පුතේම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිංදුව 2 4 6 හෝ 8 වුණොත් එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. මේ බලන්න 1328 එපා 20 මෙන්න අගට තියෙනවා බිංදුව. එහෙනම් අපි කියනවා පුතේ මෙයා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා කියලා. අපි හිතමුකෝ 3222 මේ තියෙන්නේ අගට 2. එහෙනම් අපි කියනවා මේක දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා කියලා. අපි හිතමුකෝ 4324
පුතේ සංඛ්‍යාව කොච්චර දිග වුණත් අග ඉලක්කම දිහායි බලන්නේ. මේ බලන්න මෙයාගේ අග ඉලක්කම බිඳුව, මෙයාගේ අග ඉලක්කම 2, මෙයාගේ අග ඉලක්කම 4. එහෙනම් මේක දෙකෙන් බෙදෙනවා. ඊළඟ එක්කෙනා බලන්නකො පුතේ අපි ගන්නවා 3000 30006 අගට තියෙන්නේ 6. එහෙනම් මේක පුතේ දෙකෙන් බෙදෙනවා. අපි ගමුකෝ පුතේ 4438 අගට තියෙන්නේ 8. එහෙනම් දෙකෙන් බෙදෙනවා. එහෙනම් මොකද්ද පුතේ දෙකෙන් බෙදෙන්න නම් තියෙන්න ඕන ලක්ෂණය? අග ඉලක්කම බිඳුව 2 4 6 හෝ 8 වුණොත් අන්න එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. ඒ ලියා ගන්න ඕක ලස්සනට, ඉක්මනට ලස්සනට, ඉක්මනට සහ ලස්සනට, ඉක්මනට සහ ලස්සනට. අනේ සර් පේන්නේ පේන්නේ නැහැ. දැන් හරි සර්. අනේ සර් නිහාරණය යා විකාරයක් කරනවා තමයි. සරින් සරේ චුට්ට. මම දැන් සෑහෙන වෙලාවක් ඉවසුවා නිහාර. ඉවර වෙලා ඉවරයි කියන්නේ. ඉවරයි. ඉවරයි.
right යටි ලියමු හරි නේද right ලියමු අපි කොටු කරන්න බලාගෙන ලියන්න සංඛ්‍යාවක අග ඉලක්කම නැතහොත් සංඛ්‍යාවක අග ඉලක්කම නැතහොත් එක ස්ථානයේ අගය 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 බිංදුව 2 4 6 හෝ 8 බිංදුව 2 4 6 හෝ 8 බිංදුව 2 4 6 හෝ 8 වුවහොත් බිංදුව 2 4 6 හෝ 8 වුවහොත් එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේ සංඛ්‍යාවක අග ඉලක්කම නැතහොත් එක ස්ථානයේ අගය බිංදුව 2 4 6 හෝ 8 වුවහොත් බිංදුව 2 4 6 හෝ 8 වුවහොත් එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේ 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 right ඔබ කොටු කරගන්න මං සංඛ්‍යා ටිකක් දැන් දෙනවා උදේ ඉස්සලාම මම එක උදාහරණයක් හදනකම් පොඩ්ඩක් බලන්න මෙයා දෙකෙන් බෙදෙනවද අගට තියෙන්නේ 4 එහෙනම් දෙකෙන් බෙදේ මං ගන්නවා මෙයා 4827 උදේ අගට තියෙන්නේ 7 එහෙමනම් දෙකෙන් no බෙදේ 2 4 6 හෝ 8 තිබ්බොත් විතරයිනේ දෙකෙන් බෙදෙන්නේ right පට ගාලා මට මේ ටික හදලා දෙන්න ආකාශ ගාලා හදලා දෙන්න බලන්න මේ ටික හරියට ඔළුවට දාගන්න ඕන පුතේ පාඩමේ ඉතිරි මුල් කොටස් ටික කරන්න ඔය එක අන්තිමට දාලා තියෙන පාඩමේ එතකොට වැඩක් නැහැ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා ඒ නිසා ඔක ඉස්සල්ලාම කරලා ඉන්න
ඉවර වෙලා ඉවරයි කියමු. ඉවරයි. ඉවරයි. ඉවරයි සර්. ඉවරයි. right බලමු. අගට තියෙන්නේ බිඳුව. එහෙමනම් පුතේ දෙකෙන් බෙදෙනවා. අගට තියෙන්නේ 4. එහෙමනම් පුතේ දෙකෙන් බෙදෙනවා. අගට තියෙන්නේ 4 1. එහෙමනම් පුතේ දෙකෙන් නොබෙදෙනවා. අගට තියෙන්නේ 7. එහෙනම් දෙකෙන් නොබෙදෙනවා. අගට තියෙන්නේ 8. එහෙමනම් පුතේ දෙකෙන් බෙදෙනවා. අගට තියෙන්නේ බිඳුව. එහෙමනම් පුතේ දෙකෙන් බෙදෙනවා. අගට තියෙන්නේ 9. එහෙමනම් පුතේ දෙකෙන් නොබෙදෙනවා. එහෙමනම් අගට තියෙන්නේ 6. අගට තියෙන්නේ 6. එහෙමනම් දෙකෙන් බෙදෙනවා. අගට තියෙන්නේ 6. එහෙමනම් දෙකෙන් බෙදෙනවා. එහෙනම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවාද කියලා පරීක්ෂා කිරීම අතිශය ලේසි. ඒ කියන්නේ අගට තියෙන්නේ 0 2 4 6 හෝ 8 නම් එම සංඛ්‍යාව පුතේ දෙකෙන් ඉතිරි නැතිව බෙදිලා යනවා. right. එහෙමනම් අපේ ඊළඟට තිය දවසේ තියෙනවා සංඛ්‍යාවක් 5න් ඉතිරි නැතිව බෙදීම, සංඛ්‍යාවක් 10න් ඉතිරි නැතිව බෙදීම වාගේ කොටස් ටිකක්. ඊට පස්සේ අපි පටන් ගන්නවා සාධක හා ගුණාකාර. පුතේ සාධක හා ගුණාකාර පාඩමේ භාජ්‍යතාවය මම ඉස්සල්ලාම කතා කරේ ඇයි කියලා සාධක හා ගුණාකාර පටන් ගත්තාම ඔයාලට තේරෙයි. හරි? එතකොට ඔයාට සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදා ගන්න හරි පහසු වෙනවා. පට් ගාලා මේ දේවල් යොදාගෙන අපිට ඒ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. හරි? right. එහෙමනම් අද ඇතම් දරුවෝ විනාඩි 45ක් පැයක් පරක් වෙලා පන්තියට ආවා. ඒ දේවල් ආයෙනම් සිද්ධ වෙන්න බෑ පුතේ. ඒ නිසා ඒකට හේතු සාධක මොනවාත් මට පැහැදිලි කිරීම අවශ්‍යත් නැහැ. පන්තිය 3ට පටන් ගන්නවා නම් 3ට පාඩි ඉවර වෙනවා නම් 5ට. right? අනිත් එක තමයි වැඩේ පිළිවෙලට යන්න ඕනේ. හරි. එහෙමනම් අදට මම මෙතනින් වැඩ කටයුතු අවසන් කරනවා. තේරීම පාඩමේ 10ක අභ්‍යාසයේ පළවෙනි ගාන සහ දෙවෙනි ගාන වලට හදන්න කියලා තියෙනවා. එහෙනම් ඒකත් එක්ක හම්බෙමු ලබන බදාදාත් හරියටම සවස 3ට. එහෙමනම් අදට මම මෙතනින් පන්තිය ඉවර කරනවා.